අයිබෝන් කියලා පිළිගන්නවා විහංග 0% අපේ YouTube නාලිකාවත් එක්ක එකතුලා ඉන්න අපේ යාළුවෝ හැමදෙනාම. ඉතින් අද අපි ටෝක් ඉත් එපිසෝඩ් එකත් එක්ක එකතු කරගන්නේ ලංකාවේ ඉන්න අග්‍රගණ්‍ය සුවිශේෂීම ෆ්ලෝරල් ඩිසයිනර් කෙනෙක්. ඒ ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පියෙක්. Of course, he is a first class floral designer in Sri Lanka and also a professional makeup artist. This is none other than Prabhat Vijayasundara. අයිබෝන් ප්‍රබාත් අයියේ. ඉතින් අද අපි ටෝක් විත් එපිසෝඩ් එකත් එක්ක එකතු කරගන්නේ ප්‍රභාත් විජේසුන්දර. ඉතින් ප්‍රභාත් විජේසුන්දර කියපුවාම මේ කලාවත් එක්ක මේ ලංකාවේ තියෙන ෆැෂන් ඉන්ඩස්ට්‍රි එක එහෙම නැත්නම් මේ ෆීල්ඩ් එකත් එක්ක සමස්ත කලාවත් එක්ක ගත්තාම මේ ශාස්ත්‍රයේ ඉන්න ගොඩක් දෙනෙක් ප්‍රභාත් විජේසුන්දර කියපුවාම අය දන්නවා. මොකද අපි ෆ්ලෝරල් ඩිසයිනින් ගැන කතා කරද්දී ලංකාවේ ඉන්න ෆස්ට් ක්ලාස් අග්‍රගණ්‍ය නිර්මාණ ශිල්පියෙක් තමයි ප්‍රභාත් කියන්නේ. ඉතින් ගොඩක් දේවල් ගැන අපිට කතා කරන්න තියෙනවා ඉස්සරහට. ඉතින් ඒ වගේම ප්‍රොෆෙෂනල් මේකප් ආටිස්ට් කෙනෙක් කියලාත් මම ප්‍රභාත් අයියා මේ විදිහට අඳුනලා දීලා තියෙනවා. ඉතින් ඒ නිසා කිසිම තරකයක් නැහැ. ගොඩක් දෙනෙක් අනිවාර්යයෙන්ම ඔබ දන්නවා. නමුත් 0% අපේ YouTube නාලිකාවෙන් මට ඕනේ ප්‍රභාත් විජේසුන්දර කියන චරිතය කවුද කියලා සමස්ත ලෝකයටම පෙන්වන්න. අනිවාර්යයෙන්ම මෙහෙමයි දැන් YouTube නාලිකාව ගත්තොත් අප්කමින් channel එකක් විදිහට මේ වෙද්දි ලොක්කොටම trending channel එකක් නෙමෙයි. නමුත් මේ වීඩියෝ එක යාවත් කාලීනව හැමදාම YouTube එකේ තියෙද්දි මට ඕනේ මේ අද කරන එපිසෝඩ් එක ප්‍රභාත් විජේසුන්දර කියන්නේ නම ගැන කාට හරි හොයන්න උනොත් මේ වීඩියෝ එකට ගිහිල්ලා බලන තරමට ඔයාගේ ලස්සන එපිසෝඩ් එකක් ගන්න. ඉතින් ඒ නිසා දන්න නොදන්න හැමෝටම දැනගන්න මම කැමති ප්‍රභාත් අයියගෙන් අහලා දැනගන්න ප්‍රභාත් විජේසුන්දර කියන්නේ කවුද කියලා. මොකද ඔබ තරම් ඔබ ගැන තවත් දන්න කෙනෙක් ඉන්න විදිහක් නැහැ. මම වෘත්තියෙන් ෆ්ලෝරල් ඩිසයිනර් කෙනෙක්. ඉතින් මම දැන් ඇත්තටම මේ ෆ්ලවර් ෆීල්ඩ් එකට ඇවිල්ලා අවුරුදු 18ක් විතර වෙනවා. ඉතින් ඊට අමතරව ගොඩක් අය දන්නේ ඇත්තටම ෆ්ලවර්ස් වලින් තමයි. නමුත් මම ඊට අමතරව ප්‍රොෆෙෂනල් මේකප් ආටිස්ට් කෙනෙක් විදිහට වැඩ කරනවා ෆ්‍රීලාන්ස් සහ මම ධනංජය බණ්ඩාර මගේ ගුරුතුමා යටතේ වැඩ කරනවා. ඉතින් එහෙම තමයි ඉතින් මාව දන්නේ. ඉතින් අපිට ධනංජය බණ්ඩාර සව මුලින්ම ආදරෙන් මතක් කරන්න වෙනවා දැන් නම් සඳහන් කරපු නිසා මුලින්ම. ඔව් ඇත්තටම මොකද මගේ ඇත්තටම ආරම්භය වෙන්නේ මම ෆ්ලවර් ෆීල්ඩ් එකෙන්. ඉතින් ඇත්තටම මම මුල්ම කාලේ 1998 වගේ කාලේ ඉඳන්ම මම ශිරෝහනායකේ වර්ක් කරා. එතනින් තමයි මම මල් වලට මුලින්ම අත්පොත් තිබ්බේ. ඊට පස්සේ තමයි මට මගේ මතකයේ හැටියට 2005 වගේ තමයි මම ධනංජය බණ්ඩාරව අඳුරගන්නේ. ඉතින් ඇත්තටම එයාගේ කරන මේකප් බ්‍රයිඩල් ඩ්‍රෙසින් දැකලා මට ඇත්තටම ආස හිතුණා. ඊට පස්සේ තමයි මම එයාගාට ජොයින්ට් වෙලා වැඩ කරන්න ගත්තේ. ඉතින් මේ අවස්ථාවේ අපි ධනංජය බණ්ඩාර සර්වත් ආදරෙන් මතක් කරනවා. ධනංජය අයියේ අපි සැප්තැම්බර් වල ඔයාවත් හමු එනවා. ඉතින් ඒකත් මතක් කරන ගමන්ම ප්‍රභාත් අයියේ ඔබ ගැන මීට වඩා තව මොන හරි වට කියන්න ඇති. මං මල්ලි ඇත්තටම අර බොහොම සරල එක්කෙනෙක්. මං සාමාන්‍යයෙන් මගේ ඔය පේපර් ආටිකල් ඒ වගේ වට මං ඇත්තටම ලොකෝඩි ඉඩකඩක් දෙන්නෙත් නැහැ. මම ඇඩ්වර්ටයිස්මන්ට් දාන්නෙත් නැහැ. මට ඇත්තටම මගේ යාළුවා ගයන් කියපු නිසා මං ඇත්තටම මේකට thank you ගයන් අයියේ ශ්‍රීමාල්. ඉතින් ඒකට ආසාවෙන් තමයි මම ඇත්තටම ඔයාව හම්බෙලා මේ ඉන්ටර්විව් එක උනත් මෙව කරන්නේ. මම ඇත්තටම සරල ජීවිතයක් තමයි ගත කරන්නේ. ප්‍රොෆෙෂනලි මම වැඩේට බැස්සාම වැඩේ උපරිමම කරනවා. නමුත් මම තිරේ පිටුපස හරිම සරල චරිතයක්. අනිවාර්යයෙන්ම. ඉතින් මේ වෙලාවේ ධනංජය අයියා මේ වෙලාවේ ප්‍රභාත් අයියා මුලින්ම හම්බ වෙද්දිම මට ඔය කියන දේවල් ප්‍රැක්ටිකලි ප්‍රායෝගිකව අත්විඳ ලැබුණා සහ ලැබෙමින් පවතිනවා. ඉතින් ඒ නිසා ඒ පිළිබඳව කිසිම තරකයක් නැහැ. විශේෂයෙන්ම ඔබ කිව්වා වගේ පේපර් ආටිකල් එකකටවත් හරියට ප්‍රිසම් ප්‍රෙස් එකකටවත් ඉන්ටර්විව් එකක්වත් දෙන්නේ නැති ප්‍රභාත් අයියා මගේ අප්කමින් channel එකේ මට ඉන්ටර්විව් එකක් දීම පිළිබඳව මම ඉතාමත්ම ඔබට මුලින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ගයන් ශ්‍රීමාල් අයියේ ආදරණීය ගයයට ඉතාමත්ම ආදරෙන් මතක් කරනවා මේ වෙලාවේ මට මේ ඔපචුනිටි එක ලබා දුන්නට මේ වගේ අග්‍රගණ්‍ය නිර්මාණ ශිල්පියෙක්ව මුණ ගැහෙන්න ලබා දුන්නට. ඉතින් ප්‍රභාත් අයියා දැන් අපේ ටෝක් ෂෝ එකේ ටෝක් විත් එපිසෝඩ්ස් වල අපි අහන කොමන් ක්වෙස්චන් එකක් තියෙනවා. මම හිතන්නේ ගොඩක් වෙලාවට අයියා මේ අපේ ටෝක් ෂෝ එක බලලා තියෙන කෙනෙක් විදියට මම හිතන්නේ අයියා මේ විදිහ දන්නවා ඇති.
ලංකාවේ තරුණ පරම්පරාව ගත්තාම අපි ගොඩක් මේ තරුණ පරම්පරාව ගැන කතා කරන්න කැමතියි. මොකද ඔබ මම අපි සියලු දෙනා තාමත් මේ පරම්පරාව තමයි නියෝජනය කරන්නේ. ඉතින් ලංකාවේ තරුණ පරම්පරාව ගැන ඔබට තියෙන්නේ ධනාත්මක හැඟීමක්ද එහෙම නැත්නම් ඍණාත්මක හැඟීමක්ද? අපි නෙගටිව් පොසිටිව් කියලා ගත්තොත් ඔබ මොන පැත්තද හිටගන්නේ? මම ඇත්තටම නෙගටිව් පොසිටිව් නැතුව මම මැද්දේ හිට ගන්නවා. ඒ මධ්‍යස්ථ තැන. මොකද ඇත්තටම දැන් සමහර විට ඉස්සර තරුණ පරම්පරාවට වඩා දැන් තරුණ පරම්පරාව ටෙක්නොලොජි අතින් ඇත්තටම ඉස්සරහ වෙන්නේ නැති. නමුත් මම හිතනවා ගති පැවතුම් සහ සමාජීය ආකල්ප එක්ක මම හිතන්නේ දියුණුවේ මීට කලින් හිටපු තරුණ පරම්පරාව ඒ කියන්නේ නූතන පරම්පරාවට වඩා මම දකින්න විදිහට. මොකද දැන් ඇත්තටම සමහර ඒ කියන්නේ දැන් තියෙන ටෙක්නොලොජිස් එක්ක ඊවැන් එක්ක අපි Facebook සමාජ මාධ්‍ය ජාලා එක්ක ගොඩක් සමහර වෙලාවදී හොඳ පැත්ත වගේම නරක පැත්ත යූස් කරනවා. ඉතින් ඒකෙන් ඇත්තටම සමහර දැන් අපිට නිතර සමාජයත් එක්ක ගැටෙන නිසා අපි දැකලා තියෙනවා ගොඩක් යම් අකටයුතුකම් සිද්ධ වෙනවා. ඉතින් ඇත්තටම මම ඉන්නේ මධ්‍යස්ථ. ඇත්තටම දැන් කාලේ අලුත් තරුණ පරම්පරාව හරි දක්ෂයි. මම මේක අවිවාදයෙන්ම පිළිගන්නවා. දක්ෂයි. නමුත් මම හිතනවා තමන්ගේ තියෙන ගති පැවතුම් සහ ආකල්පත් එක්ක සංවර්ධනය වුණොත් අපිට පොසිටිව් කියලා දේවල් වෙන්න පුළුවන්. පොසිටිව්. ඉතින් ප්‍රභාත් විජේසුන්දර කියන අග්‍රගණ්‍ය නිර්මාණකරුවට ලංකාවේ ඉන්න තරුණ පරම්පරාව ගැන තියෙන 50-50 concept එකක්. ඒ කියන්නේ මධ්‍යස්ථ හැඟීමක්. ඉතින් ඒකට විශේෂයෙන් සඳහන් කරන්නේ මේ ආකල්ප. එහෙම නැත්නම් ගති ගුණ සාර ධර්ම. මේ දේවල් අපි තව වගා කරගන්න ඕනි කියලා. ඉතින් මේ වෙලාවේ අපේ වීඩියෝ එක නරඹන ආදරණීය තරුණ තරුණියන්ට අපි තමත් ආදරෙන් ආරාධනා කරනවා තාක්ෂණයත් එක්ක ඔබ ඊටමත්ම ලස්සනට යන ගමන තවත් ලස්සන කරගන්න සහ මේකේ වටිනාකම එකතු කරගන්න අනිවාර්යයෙන්ම ගොඩක් හොඳ ගතිගුණ ඒ කියන්නේ සාර ධර්ම අපේ තියෙන සංස්කෘතිය සભ્યත්වය මේ දේවල් වලට ගරු කරලා ඉදිරි ගමන ඉස්සරහට යන්න කියලා. අපි කාගෙත් මම කියන්නේ ඒක මීන් කරන්නේ අපි කවුරුත් 100% නිවැරදි නැහැ. අපේ අතින් වැරදි වෙනවා. අනිවාර්යයෙන්ම. මොකද අපිට 100% නිවැරදි පුද්ගලෙක් මේ සමාජයේ හොයාගන්න බෑ. නමුත් මම කියන්නේ දැන් අපේ ඒජ් ලිමිට් එකත් යම් සීමාවකට එනකොට තමයි අපි කරපුවා කියපුවා තේරෙන්නේ. ඉතින් ඇත්තටම මම කියන්නේ තමන් යන ප්‍රොෆෙෂනල් ගමනේදී තමන්ගේ තියෙන ගතිගුණත් එක්ක එකිනෙකාට ගෞරව කරන්න එකිනෙකාට ආදරය කරන්න ඒ වගේම තමයි මම දකින්නේ මේ ශාස්ත්‍රය වුණත් ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ ගොඩක්ම නිහතමානීකම තියෙනවා. අනිවාර්යයෙන්ම නිහතමානීකම නැත්තම් තමන් අද අපිට ජනප්‍රියත්වයේ මල්ලි ගන්න පුළුවන්. දවසින් ජනප්‍රිය වෙන්න පුළුවන්. අද අපිට එහෙම දකින්න අය ඉන්නවා. ජනප්‍රියවත් නෙමෙයි මම හිතන්නේ ප්‍රසිද්ධ වෙන්න. ඔව් ඇත්තටම ඒ වචන තමයි හරි. ප්‍රසිද්ධ වෙන්න ඕන දෙයක් කරලා ප්‍රසිද්ධ වෙන්න පුළුවන්. නමුත් අර ජනයා අතර හොඳ දෙයක් කරලා ප්‍රසිද්ධ වෙන්න අමාරුයි. ඒකට සෑහෙන කාලයක් යනවා. මම මගේ පැත්තෙන් ගත්තොත් මම ඉතාම නිහඬ සහ හරිම මේ ඒකට මොකක්ද කියන්නේ සයිලන්ට් ගමනක් යන්නේ. ඉතින් අර සමහර අය තියනවා ෂෝ අප් එකයි ඕවා එක එක්ක යන ගමනේ කමක් නැහැ. මං කියන්නේ ගියාට කමක් නැහැ. හැබැයි නිහතමානී වෙන්න ඕන. Tamanට මුල අමතක කරන්න අරකයි. විශේෂයෙන් මේ ගමන යනකොට Taman ප්‍රොෆෙෂනල් Taman self employed කෙනෙක් නම් Taman ශාස්ත්‍රයක නියැලෙලා ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මම දකින්න දේ තමයි නිහතමානී වෙන්නම ඕන. ඒ මිනිස්යාට ලොකු ගමනක් යන්න පුළුවන්. යම් තැනක යා නැවතුණත් එයාගේ තියෙන නිහතමානීකම නිසා මිනිස්සු යත් එක්ක ඉන්නවා කියන එක තමයි මට කියන්න තියෙන්නේ. නැත්තම් මේ ගමන ඊටාම දැන් දැන් අපිට ඔයාට මට දකින්න හම්බ වෙනවා ඊටාම වේගකාරී ලෙස අද දෙයක් කරලා හෙට ප්‍රසිද්ධ වෙන්න හදනවා. නමුත් තව සතියකින් එයාව ගැන දන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් අයියේ ඔය ගැන මට ඔහොම කියද්දි මෙහෙම හිතෙනවා. ඒ කියන්නේ ගහක උනත් ගෙඩියක් හැදෙද්දි අයි පොඩියට මලක් හැදිලා දලු දාලා කාලයක් යනවා. එතකොට තමයි ඒක හරි සජීවී ශාකයක. ඉතින් ඒ දේ ගෙඩියක් බවට පත් කළා. ඒක ලස්සනට ඒක වටිනාකමක් තියෙන්නේ. ඉතින් අයිය සඳහන් කරන්නේ ඒ විදිහටම මේක ටිකෙන් ටික ලස්සනට අධ්‍යයනයත් එක්ක නිහතමානීව යන්න ඕන ගමනක්. අනිවාර්යයෙන්. හරියට ගොයම් කරල් හොඳට පැහෙද්දි පහළට නැමෙනවා වගේ අපිත් මිනිස්සු විදියට හැම වෙන්න ඕනේ. ඉතින්
ඒ වගේ ඉතාමත්ම ලස්සන සහ වටිනා පණිවිඩයක් තමයි ප්‍රභාත් විජේසුන්දර අපිට මේ වෙලාවේ මතක් කරන්නේ. ඉතින් අයියේ VX0 අපි YouTube නාලිකාව වෙනුවෙන් ඔබට ස්තුතිවන්ත වෙනවා මේ වගේ දේවල් සමාජගත කිරීම සම්බන්ධයෙන්. ඉතින් මේ දේවල් මේ විදිහට කතා කරගෙන යද්දී අයියේ මේ ආදරය සහ ප්‍රේමය කියන මාතෘකාවට අපි අපේ ටෝක් ෂෝ එකේ ලොකු වටිනාකමක් දෙනවා. ඒකට හේතුව තමයි අපි මේ එකතු කරගන්න මේ ටෝක් ෂෝ එකට එකතු කරගන්න ගොඩක් දෙනෙක් අප්කමර්ස්ලා එහෙම නැත්නම් සෙලිබ්‍රිටිස්ලා එහෙම නැත්නම් මේ ශාස්ත්‍රයේ ඉන්න ප්‍රොෆෙෂනල්ස් කට්ටිය. ඉතින් මට ඔබ අනිවාර්යෙන්ම හඳුනන්න පුළුවන් ප්‍රොෆෙෂනල් කෙනෙක් වගේම ෆ්ලෝරල් ඩිසයිනින් එක ගත්තොත් එම ඔබ අනිවාර්යෙන්ම සෙලිබ්‍රිටි කෙනෙක් ලංකාවේ ඉන්න. ඉතින් අයියේ මට දැනගන්න ඕන මේ ආදරය සහ ප්‍රේමය මේ කියන පුද්ගලයන්ගේ කෝණයෙන්. ඒ කියන්නේ ෆ්ලෝරල් ඩිසයිනර් කෙනෙක් ලංකාවේ සුවිශේෂී ෆ්ලෝරල් ඩිසයිනර් කෙනෙක් සහ ප්‍රොෆෙෂනල් මේකප් ආටිස්ට් කෙනෙක් වෙන ප්‍රභාත් විජේසුන්දර කොහොමද මේ ආදරය සහ ප්‍රේමය කියන දේ දකින්නේ? දැන් මෙහෙමයි මල්ලි. දැන් මම දැන් ඇත්තටම අපි ඉන්නේ වෙඩින් ෆීල්ඩ් එකනේ. දැන් ඇත්තටම මල් එක ගත්තත් මේකප් ආටිස්ට් කෙනෙක් විදිහට වැඩ කරන්න ගත්තත් අපි දෙකම එකතු වෙන්නේ ගොඩක් වෙලාවට වෙඩින් ඉතින් වෙඩින් ගැන කතා කරනකොට අපිට අනන්තවත් බඳින්න කලින් හම්බෙනවා සමහර ඇත්තටම මනාලිය වල හම්බෙනවා. ඉතින් නමුත් අවුරුදු ගාණක් ගියාට පස්සේ සමහර විට ඒගොල්ලන්ගේ අර මුල් තිබ්බ බැඳීම ප්‍රේමය කොතනද අපි අවුරුදු ගානකින් පස්සේ දකින්නකොට සමහර අය මං කියන්නේ මේ 100% විදිහට ගත්තොත් අපි 120ක් වගේ ගත්තොත් අපි අවුරුදු ගානකින් දකින්නකොට අර මුලින් තිබ්බ බැඳීම ඒගොල්ලෝ අතර නෑ ඇත්තටම. එහෙම දකින්න තියෙනවා. මම මේ කතා කරන්නේ ඇත්තමයි. දැන් නෑ අපි කිව්වොත් මේක යථාර්ථයක් විදිහට නොකිය ඇත්තට ගත්තොත් මම මුනිච්චාවට කිව්වොත් එම් කියා අනේ හරිම හොඳ සුන්දර කපල්ස් දකින්නවා එහෙම කියලා. නෑ සමහර අයගේ බැඳීම තියෙන්නේ වෙඩින් එක තියෙනකොට තමන්ගේ වෙඩින් එක වුණත් ලොකුවට කරගන්නේ කොහොමද ලෝකෙට පේන්න කරන්න එහෙම කොට්ටාශයකුත් ඉන්නවා. හැබැයි අර සමහර අය ඉන්නවා ප්‍රේමයෙන් අවුරුදු ගාණක් මේ වෙලිලා අන්තිම උන්ගේ සම්දිස්ථානයේ විවාහයෙන් කෙලවර වෙලා ජීවිත කාලයම ගත කරන අයත් ඉන්නවා. හැබැයි නමුත් සමහරක් ඉන්නවා අර විවාහයට කලින් වසර ගණනාවක් ප්‍රේමයෙන් වෙලිලා හිටියත් විවාහයෙන් පස්සේ මං හිතන්නේ සමහර විට තමන්ට ලැබෙන ධර්මාල්ලෝ එක්ක ඒ කාර්ය බහුල වෙලා තමන්ගේ රැකියාව කරන්න ඕන වෙලා එතනදී බැඳීම් සමහර විට දුරස් වෙනවා. ඉතින් මම දකින්නේ ඇත්තටම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මම මධ්‍යස්ථයි. ඉතින් ඇත්තටම හොඳට ආදරෙන් ඉන්න දෙන්නේ ප්‍රේමයෙන් වෙලිලා වුන් ආදරය කරලා වසර ගන්නවා. මං හිතන්නේ ඇත්තටම මේක විවාහයෙන් කෙලවර විය යුතුයි. මොකද අපි සමහර වෙලාවට අයියේ දැන් ඡායාරූප ශිල්පියෝ අපි අපේ යාළුවෝ ගොඩක් දෙනෙක් ඉන්නවනේ. ඉතින් කියන පොදුවේ කියන දෙයක් තමයි සමහර වෙලාවට මචං වෙඩින් ඇල්බම් එක ගන්න ඉන්නේ නැහැ. මේ ඉතුරු බැලන්ස් පේමන්ට් එක ඉල්ලද්දී බෝක කාපන් කියලා සමා වෙන්න ඕනේ. YouTube නාලිකාවක් නිසා මට ඕන දෙයක් කතා කරන්න පුළුවන්. සමා වෙන්න ඕනේ මේ විදිහට කතා කරලා ඇත්තටම අයියේ මේක තමයි යථාර්ථය සමහර වෙලාවට. ඉතින් මේ වගේ දේවල් අපිට නිරන්තරයෙන් අහන්න ලැබෙනවා. නිරන්තරයෙන් දකින්න අහන්න ලැබෙනවා. දැන් ඇත්තටම අපි අපේ කාර්යභාරය කරාට පස්සේ මල් සහ අන්දනේව කරාට පස්සේ ඊට පස්සේ ඇත්තටම ෆොටෝග්‍රැෆර් කෙනෙක් මුණ දෙන තත්ත්වයක් තමයි සමහර ලොකුවට 400ක් 500ක් ගෙස්ට්ට කියලා වෙඩින් එක අරගෙන අන්තිමට ඇල්බම් එක මාස 6-7කින් දෙනකොට නෑ ඒක මං හිතන්නේ ලංකාවේ සාමාන්‍ය ජනතාව අතර ඉන්න සෙලිබ්‍රිටිස්ලා වේවා ආටිස්ට්ලා වේවා පොලිටිෂියන්ස්ලා වේවා ඒ ඕන එක්කෙනෙක්ගේ ඒක තමයි කියන්නේ මේ බැඳීම නැතුව විවාහය සාමාන්‍ය මනුස්සයෙක් වුණාගේ පවා සමහර අය ඉතින් බැඳීම් නැත්තම් ඇත්තටම ඔවුන් වෙන්වීම දක්වා යනවා. වෙන් වෙනකොට සමහර විට වෙඩින් ඇල්බම් එක එළියට එනකොට ඔවුන් දෙන්න වෙන් වෙලා. ඒ නිසා දකින්නවත් ආසනයක් පුළුවන් නම් so you can fire it. ඇත්තටම. ඒක තමයි මම කියන්නේ අර එකිනෙකාව තේරුම් අර ගැනීම තමයි ප්‍රධානම දේ තමයි සම්බන්ධතාවයකදී විවාහයකදී ප්‍රේමයකදී ආදරය කරන එකදී ප්‍රධානම දේ තමයි තේරුම් ගැනීම. තේරුම් අරගෙන Tamanට විවාහ වෙලා හොඳ ජීවිතයක් ගත කරන්න බැයි නම් මම කියන්නේ විවාහ වෙන්න එපා. ඉතින් ප්‍රභාත් විජේසුන්දර කියන මේ සොඳුරු මනුස්සයාගෙන්
සොඳුරු පුද්ගලයාගෙන් මට අද ලැබෙන ආන්සර් එක ඉතාම මැචුවර් ඩාන්ස් එකක් අයියේ. ඒ කියන්නේ සමහර වෙලාවට මගේ ටෝක් ෂෝ එකේදී මට ගොඩක් දෙනෙක් කියලා තියෙනවා මේ ප්‍රේමය ආදරය හරිම සුන්දරයි කියලා. ඇත්ත වශයෙන්ම අයියේ මේ ප්‍රේමය ආදරය කියන හැඟීම් සහ මේ සම්බන්ධකම් මේ ලෝකේ තියෙන ඉතාමත්ම සුන්දර, සුමට ලස්සන, ඉතාමත්ම සොඳුරු හැඟීම්. නමුත් ඔබ මේ දේවල් වල ඉස්සරහට ගිහලා යථාර්ථය කතා කරද්දී ගොඩක් අද අපිට දකින්න අහන්න ලැබෙන්නේ මෙන්න මේ වගේ දේවල් වටා පිටාවක් තමයි අපිට අහන්න දකින්න ලැබෙන්නේ. ඔව්. ඔබ ඉගෙන තමයි සඳහන් කරන්නේ. ඔබ ඒ ඔවුන් වෙනුවෙන් මේ ශාස්ත්‍රයේ ඉන්න ප්‍රවීණයෙක් සහ මේ අත්දැකීම් බහුල කෙනෙක් විදිහට ඔබ වුන්ට කරන ආරාධනාව කුමක්ද? ඔබ ප්‍රේමය සහ ආදරය ඔස්සේ යන ගමන විවාහයෙන් කෙලවර වෙද්දී ඔබ උන්ට කිව්වොත් ඔබ මේ විදිහට ජීවිතේ රැගෙන යා යුතුයි කියලා. දැන් මම එහෙම කියන්නේ මම ඇත්තටම අවිවාහකෙක් වෙලා මම එහෙම කියන එක සමහර වෙලාවට වැරදිෝ හරි වෙන්න පුළුවන්. එහෙම නෙමෙයි ඕනම දෙයක අපිට පුළුවන් යහපත් දේ සමහර විට මට මම වැරදි දේ කරලා මට තව කෙනෙක්ට හරි දේ කරන්න කියන්න බැරි වෙන්න පුළුවන්. නමුත් ඔබ ඉන්නේ ඒ තුල අසාර්ථක පුද්ගලයෙක් විතර නෙමෙයිනේ. ඔබ දකින්න විදියට ඔබට ගොඩක් දෙනෙක් ගොඩක් ජීවිත දකින්නවා. ගොඩක් කපල්ස් එක්ක වැඩ කරනවා. මේ ආදරය සහ ප්‍රේමය කියන දේ එක්ක ඔබ නිරන්තරයෙන් දකින්නවා. ඉතින් ඒ සම්බන්ධයෙන් ඉන්න සුවිශේෂී පුද්ගලයෙක් විතර ඔබට පුළුවන් සමාජයට කියන්න ඔබ මේ විදිහට ජීවත් වෙ යුතුයි කියලා. ඔව් අර ඒකම වෙන්නේ නැති දැන් අපි දවසින් දවස අපේ තරුණ කාලයේ ගෙවිගෙන මැචුවර්ඩ් වෙන්න යනකොට ඒ අත්දැකීමුත් ඒ වගේම බහුලයි. ඉතින් ඇත්තටම දැන් එක්කෙනෙක් ප්‍රශ්න කරන්න පුළුවන් ඔයා විවාහ වෙලා නැතුව කොහොමද විවාහ ජීවිතයේ අත්දැකීම් කියන්නේ? නෑ මම විවාහ ජීවිතයේ අත්දැකීම් දැකලා තියෙනවා. දැකලා ඒගොල්ලන්ගේ අත්දැකීම් ඇසුරු කරපු නිසා තමයි ඇත්තටම මම යම් තාක් දුරකට මේක මගේ මතය මට හිතෙනවා ඇත්තටම මේ ලෝකේ සමහර බැඳීම් ඇති කරගන්නකොට හරීම ප්‍රවේශම් වෙන්න ඕන. මොකද මේ බැඳීම ඇති කරගෙන ඒක පවත්වාගෙන යන්න පුළුවන් නම් තමයි ඒක වටින්නේ. ඇත්තටම දැන් අපි මුලින්ම අපේ ජීවිතේ මුලින්ම බැඳෙන්නේ තමන්ගේ අම්මා තාත්තගේ ආදරයත් එක්ක. ඊට පස්සේ ගෙදර අයගේ ආදරේ. ඒ ආදරේ මම මගේ පැත්තෙන් ගත්තොත් මට මන් දන්නේ මගේ අම්මා තාත්තගේ තියෙන ආදරය තරම් බැඳීමක් මට වෙන කොහෙවත් මම දකින්නේ නැහැ. මොකද ජීවිතේට පිටස්තර පුද්ගලයන් දෙදෙනෙක් ගැහණියක සහ පිරිමියෙක් එකතු වෙන පවත්වාගෙන යන බැඳීමට වඩා මොනවා වුණත් තමන්ගේ අම්මා තාත්තා එක්ක තියෙන බැඳීම ඒ ලේබැම්ම සෑහෙන්න මේ දරුණුයි. ඉතින් ඒ දරුණුයි කියන්නේ ඒ තරම් ඒක ශක්තිමත්. අනිවාර්යෙන්ම මෙහෙම කිව්වොත් ගැහණිය සහ පිරිමියා අතර තියෙන සම්බන්ධයට වඩා අම්මා තාත්තා අතර තියෙන සම්බන්ධය වැඩි කියලා කියන්නේ. ඒ කියන්නේ අනිවාර්යෙන්ම ගත්තොත් අපිට දාව බිහි වෙන අපේ දරුවන් සහ බිරිඳත් අතර තියෙන ආදරය ඉතාමත් වැඩි. බිරිඳ අප සමග තියෙන බැඳීමට වඩා. මොකද ඒ තුලින් තමයි ලෝකේ පවතින්නේ සහ ආදරණීය අම්මා කියන චරිතයට මෙච්චර වටිනාකමක් එන්නේ මේ ලෝකේ. ඔබ කෙනේ කාරණේ නිසාම තමයි අයියේ. අනිවාර්යයෙන්. ඇත්තටම අපිට ඔයාට මට කාටත් පොදු දේ තමයි ඇත්තටම අම්මගේ ආදරේ නැතුව ඉන්න බෑ මං හිතන්නේ. ඉතින් අර දෙන්නෙක් එකතු වෙලා Taman දරුවන් හදලා විවාහයෙන් පස්සේ දරුවන් හදලා ඒගොල්ලොන්වත් පවත්වාගෙන යන්නේ ඇත්තටම ඒ බැඳීම ඉස්සරහට ගෙනියන්නනේ. ඉතින් ඇත්තටම මම දැන් ඔයාට කියන්නේ මම ගැහණියක සහ පිරිමියෙකු අතර එකතු වීම බැඳීම අනිවාර්යෙන් හොඳ ශක්තිමත් පෞරක් විදිහට ජීවිත කාලය පවත්වාගෙන යන්න ඕන. අද බැඳලා හෙට ඩිවෝස් වෙන එක නෙමෙයි මේක. මොකද ඒක යම් දවසක ඒ දරුවන්ට හොඳටම මානසිකව බලපානවා. දැන් ඇත්තටම අලුත් පරම්පරාව තියෙනවානේ living together ඉන්නවා ඉඳලා ඕන්නම් බඳිනවා. ඉතින් ඇත්තටම ඒ සංස්කෘතිය බටහිරට තිබ්බ සංස්කෘතියක් තමයි අපිට ආවේ. නමුත් මම නම් ඒක අනුමත කරන්නේ මගේ පැත්තෙන් ගත්තොත්. සමහර විට තර්ක කරන්න පුළුවන් ඒ දෙන්නට එකට ජීවත් වෙන්න බැරි නම් මේ වෙන් වෙන්න පුළුවන්. කසාද බැඳලා නීතියෙන් කසාද බැඳලා හිටියොත් තමයි මේ ප්‍රශ්න ඇති වෙන්නේ කියලා. නමුත් මට තේරෙන විදිහ අයියේ ප්‍රභාත් විජේසුන්දර
ඔබ ඔබේ අදහස ඉදිරිපත් කරද්දී ඔබ සඳහන් කරන්නේ මේ පොදෙක් දෙදෙනෙක් කොහොමද සතුටින් ශක්තිමත් බැඳීම. අනිවාර්යෙන් සතුටින් ජීවත් වෙන විදිය ගැන නෙමෙයි. අපිට එහෙම කිව්වොත් අනිවාර්යෙන් ප්‍රශ්නයක් නෑ ලිවිං ටුගෙදර් හරි ඕනම කෙනෙක්ට තමන්ගේ සම්බන්ධතාවයේ දිගට පවත්වාගෙන යන්න එහෙම ඉන්න පුළුවන්. අපි මේ කතා කරන්නේ ආදරය සහ ප්‍රේමය යම් තැනකට ගිහිල්ලා මේක දරුවෝ හදාගෙන පවුලක් විදිහට ගිහිල්ලා ඉස්සරහට යන ගමන ගැන තමයි ඔබ කතා කරන්නේ. අන්න ඒකයි. ඒ ගමන ලස්සනට යන්න පුළුවන් නම් ඇත්තටම මේ ලෝකේ තවත් ලස්සන වෙනවා කියන එක තමයි ඇත්තටම සාරාංශය. නැත්තම් ඇත්තටම අද අපිට දකින්න හම්බ වෙනවා දැන් මේ නූතන සමාජයත් එක්ක ළමයි හදලා ළමයිව පැත්තකට වීසි කරලා ඇත්තටම මේ ළමයි අන්තිමට හරි දරුණු තත්ත්වයකටපත් වෙනවා. එක එක්ක පාතාලයට සම්බන්ධ වෙන්නේ නැත්නම් ළමයි මම්මුලා වෙලා වෙන මේවා මම කියන්නේ ඇත්තටම මම අපේ රට අපේ ලෝකයේ එක්ක ගන්නකොට මේ පෞල් සංස්ථාවේ බැඳීමක් මට තියෙන මම ඔයාට අදහස් කරේ මේ ආදරය සහ පෞල් පසුබිම ඔයා අහද්දී ඒ සියල්ලම එකට ශක්තිමත්ව ගියොත් තමයි මේ ලෝකේ ලස්සන වෙන්නේ. අනිවාර්යමයි. ඒ කියන්නේ මේක අහගෙන මතන සජීවීව අහගෙන ඉන්න මට ජීවිතය ගැන ගොඩක් දේවල් ජීවිතේට එකතු කරගන්න වටිනා කාරණා රස ප්‍රබතය සඳහන් කරනවා. ඉතින් ප්‍රබත් ඒ පිළිබඳව ඔබට ස්තුතිවන්ත වෙනවා. මොකද මේ දේවල් තමයි අපේ රටට අවශ්‍ය. මේ ලෝකයට අවශ්‍ය. මොකද අපේ ලෝකේ එහෙම නැත්නම් සමස්ත අපේ රට සමස්ත ලෝකෙම ලස්සන කරන්න මේ වගේ සොදුරු මිනිස්සු ජීවිතේ අපිට මුණ ගැහෙනවා නම් සහ මේ ලෝකෙ තුල ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ඔබගේ මගේ අපේ ජීවිත වගේම මේ වටා පිටාම අනිවාර්යයෙන්ම ලස්සන වෙනවා අයියේ. ඉතින් මං කැමති මේ අග්‍රගණ්‍ය කියලා කිව්වනේ මං අයියේ. අග්‍රගණ්‍ය කියන නම පාවිච්චි කරන්න බෑ හරියට. මොකද ඒ ශේෂ්ත්‍රය පිළිබඳව දැවැන්තෙක් නොවේ නම් අයියේ පාවිච්චි කරන්න බෑ. පාවිච්චි කරොත් මම වැරදියට හරි අනිවාර්යෙන් මට නෙගටිව් කමෙන්ට්ස් ගොඩක් එනවා. ඉතින් මම බය නැතුව ෆස්ට් ක්ලාස් අග්‍රගණ්‍ය ෆ්ලෝරල් ඩිසයිනර් කෙනෙක් කියලා ඔබට සඳහන් කරනවා. ඔබ මට කියන්න ඕනේ ෆ්ලෝරල් ඩිසයිනින් ගැන කියන්නේ මොකක්ද සහ ලංකාවේ අද තියෙන තත්ත්වය මොකක්ද ෆ්ලෝරල් ඩිසයිනර්ස් වල මේ ඉන්ඩස්ට්‍රි එකේ. හරිම සුන්දර කලාවක්. මම මුලින්ම 1998 කාලේ මලක් අල්ලනකොට ඇත්තටම ඒ තිබ්බ ආසාවම දැන් වෙනකොනුත් තියෙනවා. ඇත්තටම මේක දැන් කාලයත් එක්කම මල්ලි මේක ව්‍යාපාරිකයන් අතට ගිහිල්ලා සමහර වෙලාවට මට හිතෙනවා ඇත්තටම අපි රැකගෙන ආපු එදා පටන් රැකගෙන ආපු මම සහ මටත් වඩා ප්‍රවීණ පුද්ගලයෝ ගෙන ආපු මේ தত্ত্বය ක්වොලිටි එක දැන් සමහරක් ඊටාම පහත් තත්ත්වයට දාලා ඒක ක්වොලිටි එක බාල කරලා හොඳ සේවයක් නම් ලබා දෙන්න දැන් අඩුයි. ඉතින් ඒකින්ද මම කියන්නේ මගේ ශාස්ත්‍රයේ මම ගත්ත අත්දැකීම් එක්ක මම මගේ පාරිභෝගිකයට ඇත්තටම හොඳ සේවයක් දෙන්න ඕන. මම ගන්න මිලට මම උපරිම සේවයක් දෙන්න ඕන. නමුත් දැන් මේක අර කෙටි කාලීන සහ මූල්‍යමය මතම යැපෙන සමහර අය නිසා මේ ශාස්ත්‍රයේ යම් තාක් දුරකට බාධා වෙලා තියෙනවා. බාධා වෙලා කියන්නේ ඇත්තටම මම ඔයාලට කිව්වා වගේ අපිට කලින් හිටපු ප්‍රවීණයෝ තමන් දෙන සේවය සඳහා නියම මිලක් තමන්ට ගැළපෙනම මිලක් සහ මේ ඒකට මොකද මම කියන්නේ නියම ප්‍රමිතියක් වටිනාකමක් ස්ටෑන්ඩඩ් විදිහට ඒක කරපු නිසා තමයි අද අපිට දෙයක් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. මම කියන්නේ අපෙන් පසුව හරිය දැන් ඉන්න සමහර අය තත්ත්වය බාල කරලා දෙන්නම් කියන එක නෙමේ සමහර වෙලාවට එදා දවසට ලැබෙන්නේ පික්චර්ස් වලින් පෙන්වන දේ නෙමේ. ඉතින් තමන්ගේ ස්ටෑන්ඩඩ් එකක් තියාගෙන කරන පිරිස් හරිය අඩුයි. ඉතින් තුට්ටුවට දෙකට සමහරක් වෙලාවට තමන්ගේ සර්විස් එක ගිහිල්ලා අන්තිමට හොඳ දෙයක් ලැබෙන්නේ නැහැ. ඒක ඉතින් කස්ටමර් දැනගන්න ඕන තමන් තෝරගන්නේ මොකද්ද සහ එයාගේ පසුබිම පොඩ්ඩක් විපරම් කරලා තමයි දෙයක් බාර දෙන්න ඕන. දැන් අද තත්ත්වෙ එහෙම නෙමෙයි. අනේ පොඩි ගානකට දැන් මම 5000යි කිව්වොත් රුපියල් 2000ට කරන්න එළිය ඕන තරම් ඉන්නවා. නමුත් ගිහිල්ලා අන්තිමට තමන්ගේ විශේෂම දවසේ ඔවුන් දුක් වෙනවා අයියෝ අපි මේ මොකද්ද කරගත්තේ මෙච්චර සල්ලි ගොඩක් වියදම් කරලා තව 2-3000ක් වියදම් කරේ නැත්තේ කියලා මට හිතනවා ඒගොල්ලන් ඒ දවසේ ඒක නිසා ඒ ඇත්තටම ශාස්ත්‍රයේ හොඳට කරන පිරිස ඉන්නවා. හැබැයි ඒ වගේම අර මූල්‍යම වැඩි ලාභයක් ලබා ගන්න අඩු ක්වොලිටි එකකින් කරන අයත් ඉන්නවා. ඉතින් ඒක නිසා සමහරක් වෙලාවට යම් දේ නිසා මේ ශාස්ත්‍රය ගැන යම් තාක් දුරකට මම කලකිරිලත් ඉන්නවා.
ඒකට අනිවාර්යෙන් ප්‍රධානම හේතුව තමයි ඕනම දෙයක මිනිස්සෙක් කලකිරෙන්නේ. ඒකට හේතුව තමයි ඒ පුද්ගලයා ඒ දේ වෙනුවෙන් ඉතාමත්ම කැප වෙලා දාඩිය කඳුළු මහන්සිය වගුරවලා මේ දවල් විනාශ වෙනවා කියලා දැනුනොත් අන්න එතන තමයි ඔබ ඔය සඳහන් කරන කලකිරීම ඇති වෙන්නේ. මම හිතන්නේ ඔබට ඇති වෙලා තියෙන්නේ ඒ දේ තමයි. අනිවාර්යයෙන්. මොකද මම පටන් ගන්න කාලේ මම මේ ශාස්ත්‍රයේ එනකොට මම කිව්වට කමක් නැහැ. අනිවාර්යෙන්ම. ඔව් මම ඇත්තටම ගොඩාක් දුක් විඳපු කෙනෙක්. ගොඩාක් දුක් ඉඳලා මම ඇත්තටම සමහරක් වෙලාවට මම ගන්න ගානට වඩා මම අතින් වියදම් කරලා තියෙනවා කස්ටමර්ට දෙන සර්විස් එක මට හොඳට උපරිම දෙන්න ඕන කියලා. ඒ කියන්නේ දැන් මම මනාලියගේ මේ මංගල මේ දවසට දෙන මල් බොකේ එක අපි හිතමු රුපියල් 10000යි කියලා. 10000යි නම් මම 12000ක් වියදම් කරලා තියෙනවා. මං ගත්තේ 10000යි නමුත් මම 12000ක් වියදම් කරද්දී මට අවශ්‍ය මට කස්ටමර්ව හැපි කරන්න. එහෙම තමයි අපි ශාස්ත්‍රයේ පටන් ගන්නේ. සහ මේ ක්වොලිටි එක රැක ගන්න. ක්වොලිටි එක රැක ගන්න. නමුත් දැන් වෙලා තියෙන්නේ ඒකේ අනිත් පැත්ත. දැන් මේ ලොකු ලාභයක් ගන්න පොඩියට වියදම් කරලා එහෙම කරන අය තමයි ඉන්නේ. ඉතින් ඒ අතර හොඳ අය ඉන්නවා. ඇත්තටම මේක කියන්න ඕන. තමන්ගේ නම රැකගෙන තමන්ගේ ව්‍යාපාරය කරගන්න අයත් ඉන්නවා. ඉතින් අයියේ දැන් ඔබ සඳහන් කරනවා ඔබ රුපියල් 10000ක් ලබාගෙන මම 12000 වියදම් කරා කියලා. හැබැයි අයියේ එහෙම කරයි කියලා ඔබ අදටත් මේ ශාස්ත්‍රයේ ඊටම ප්‍රවීණෙක් විදිහට රැඳිලා ඉන්නවා. ඔබ අදටත් හොඳට කාලා ඇඳලා තව පිරිසක් එක්ක රැකියාව අවස්ථා දීලා මේ රටටත් යම් තාක් දුරට සේවයක් කරගෙන අද ඔබ රැඳී සිටිනවා. ඉතින් ඒකෙන්ම අපිට සමාජයට ආරාධනා කරන්න පුළුවන්. ඔබ මේ දේවල් හොඳ හිතින් හරි විදිහට කරොත් ඔබට පැවැත්මක් අනිවාර්යයෙන්ම තියෙනවා. අනිවාර්යයෙන්. ඒක තමයි අර මුලින් අපි දහඩිය කඳුළු ඔක්කොම වගුරවලා ඒ දේවල් ශක්තිමත් පවුරක් හදාගත්තොත් තමන්ගේ ව්‍යාපාරයට ඇත්තටම මං කියන්නේ හෙමින් ගමනක් යන්න. හෙමින් ගමන හරි ශක්තිමත්. යම් දවසක ඒක හොඳට තමන්ටම ඒක බලපානවා. ඉතින් අර කෙටි කාලීන විසඳුම් වලට යන්නේ නැතුව අර ගොඩක් ටෙම්පරාදු වෙලා හැදෙන කෑම එක රහයි උනේ. අන්න ඒ වගේ තමයි ඉතින් තමන් ජීවිතයේ අත්දැකීම් අරගෙන කිසිම වෙලාවකම තමන්ගේ පාරිභෝගිකයව රවට්ටන්න එපා. මොකද ඒ මිනිස්සු දෙයක් කාටවත් මේ අතකසනවට තියෙන සල්ලි නැහැ. මොම සල්ලි වියදම් කරන්නේ ගොඩක් දුක් මහන්සියෙන් මේ හම්බ කරගත්ත සල්ලි. ඉතින් ඒ සල්ලි වියදම් කරගන්න කස්ටමර් කෙනෙක් අපි ගාවට ආවම එයාවට දෙන්න පුළුවන් උපරිම සේවය සහ තම ව්‍යාපාරයක් කරන නිසා ලාභයක් තියාගන්න ඕන. හැබැයි කරන්න පුළුවන් හොඳම දේ තමයි අපේ කස්ටමර්ට දෙන්න ඕන. කස්ටමර් රැක ගන්න එක. මොකද රැකගත්තොත් තමයි ඉදිරියට ශාස්ත්‍රයේ පවතින නිසා ඒ පුද්ගලයාගේ ඔබ නම් ඔබේ පැවැත්ම අනිවාර්යයෙන්ම නතු වෙන්නේ ඒ තුලින්. ඉතින් මම අහන්න කැමතියි ඔබෙන් මේ ෆ්ලෝරල් ඩිසයිනින් තියෙනවානේ ෆ්ලෝරල් ඉන්ඩස්ට්‍රි එක ලංකාවේ මං හිතන්නේ ෆැෂන් ඩිසයිනින් මොඩලින් එහෙම නැත්නම් ටෙලිස් රියලිටිස් මේ ඉන්ඩස්ට්‍රි වගේ ගත්තට මේ ෆ්ලෝරල් ඩිසයිනින් කියන එකයි මං හිතා එතරම්ම ප්‍රසිද්ධ නැහැ. ඔව්. එතරම්ම ප්‍රසිද්ධ නැහැ. නමුත් ඔබ මේ ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණයෙක් විදිහට ඔබ කොහොමද කියන්නේ මේ ෆ්ලෝරල් ඩිසයිනින් අපේ අපි තමයි තුන්වෙනි ලෝකයේ රටක්නේ සාමාන්‍යයෙන් අපි කියන්නේ සංවර්ධනය වෙමින් පවතින තුන්වෙනි ලෝකයේ රටක්. ඉතින් මේ රට ෆැෂන් ඩිසයිනින් එතකොට මොඩලින් අපි මිසස් වර්ල්ඩ් 2020 දිනා ගන්නවා. ඒ වගේම අපිට ලොකු ටයිටල්ස් අපිට හම්බ වෙනවා. අපි බෙස්ට් නැෂනල් කොස්ටියුම් කිව්වොත් අපි ලංකාවේ සුවිශේෂී තැනක් ගන්නවා. මේ දේවල් වලින් අයියේ ලෝකේ අපි තරණය කරද්දී ෆ්ලෝරල් ඩිසයිනින් මොන විදිහටද ලංකාවේ අනාගතයට බලපාන්නේ සහ අපිට මොන විදිහටද මේ ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් එක ටච් කරන්න පුළුවන් මේ ෆීල්ඩ් එකෙන්? මෙහෙමයි දැන් ඇත්තටම අපේ නිර්මාණශීලී පුද්ගලයන් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ හරිම අතලොස්සක් තමයි ඉන්නේ. ඉතින් ඔවුනුත් ඔවුන්ගේ ශේෂ්ත්‍රයේ තමන්ගේ ව්‍යාපාරය කරගෙන යන ඇරෙමකොට ලංකාවේ නම් දකින්නේ අපේ රටේ දකින්නේ මේ ෆ්ලවර් ෆීල්ඩ් එකෙන් නම් ගොඩාක් හරිම අඩුයි මේ ඉන්ටර්නැෂනල් තත්ත්වයට ගිහින් තියෙනවා. තමන් මොකද මේක අර සංවර්ධන වෙමින් පවතින රටක් සහ ලොකුවට සල්ලි වේදම් කරන්න මිනිස්සුන්ට බෑ. ඒක නිසා ඔවුන්ගේ තියෙන අවකාශයේ එදා දවසට තියෙන අවකාශයත් එක්ක ඔවුන් බලන්නේ තමන් යම්තාක් තමන්ට හරියන බජට් එකට වැඩේ කරගන්න. ඉතින්
නිර්මාණකරුවෝ තමන් ඇත්තටම දැන් මේ ඔයා කිව්වා වගේ මොඩලින් වලින් ෆැෂන් ඉන්ඩස්ට්‍රි ඒ පැති වලින් අපිට ඉන්ටර්නැෂනල් තත්ත්වයට යන්න පුළුවන් වුණාට දැන් ඇත්තටම ලෝකේ තියෙනවා ෆ්ලවර් එක්සිබිෂන් තියෙනවා. නමුත් අපිට ඒ දේවල් වලට තාම මන් දකින්නේ නැහැ ලොකුවට කවුරුත් සම්බන්ධ වෙච්ච අය. තමන් මේ දැනට අපේ රටේ ඉන්න ලොකු දැවැන්ත නිර්මාණකරුවෝ පවා තමන්ගේ ව්‍යාපාරය කරගෙන යනවා විතරයි මම දකින්නේ. සමහර විට ෂෝ එකකට ස්පොන්සර් කරන්න පුළුවන් වෙඩින් ෆීල්ඩ් එකේ ඔය එක්සිබිෂන් තියෙනවා. ඉතින් ඒවට තමන්ගේ ස්ටෝල්ස් දාගෙන ඉන්න මම හරි අඩුයි කීප දෙනෙක් හිටියා. කීප දෙනෙක් හිටිය ඉන්ටර්නැෂනල් තත්ත්වයට ගිහිල්ලා ඔවුන්ගේ නිර්මාණ එලි දක්වපු. නමුත් දැන් ෆ්ලවර් පැත්තට අපිට ලංකාවේ නම් තියෙන අවකාශය අඩුයි. සමහරක් වෙලාවට අපි පොඩි උදාහරණයක් ගත්තොත් දැන් ඉස්සර නුවරඑළිය බදුල්ල බණ්ඩාරවල මල් වවන අය දැන් මන් දන්නේ ඒ ආර්ථික පසුබිමත් එක්කද දන්නේ නැහැ මට ඒක කියන්න තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ දැන් මල් වැවිල්ල පැත්තක දාලා එළවලු වවනවා. අන්න ඒ වගේ තත්ත්වයට සමහරක් ඒවපත් වෙලා. නමුත් මම කියන්නේ මේකට ව්‍යාපාරිකයන්ට අවස්ථාවක් වගේ රජේනුත් යම් තුරකට මැදිහත් වෙලා මේක මේ ඉන්ඩස්ට්‍රි එක තව ඩෙවලොප් කරන්න පුළුවන් නම් මම හිතනවා ගොඩක් හොඳයි කියලා. ගවර්න්මන්ට් සපෝට් එකත් එක්ක. එක්ක. ඉතින් අයි ඔබ බලාපොරොත්තු වෙනවද ඒ තැනට යන්න? ලංකාවේ තැනට අරගෙන යන්න ඔබ හිතනවද ඔබට විශ්වාසය තියෙනවද ඔබ හිතනවද අනාගතයේ යම් දිනක මගේ බලාපොරොත්තුවක් වෙනවා මම මේ ශාස්ත්‍රයෙන් මේ විදිහට ඉන්ටර්නැෂනල් මාකට් එක ටච් කරන්න කියලා කිව්වා? මල්ලිට මම මුලින්ම හඳුන්වලා දෙනකොට මම කිව්වා හරිම සරල කෙනෙක් කියලා. මම ඇත්තටම මැගසින් එකකට එකපාරක් දෙපාරක් ඇඩ්වර්ටයිස්මන්ට් දාන්න නැති ඒ අරුණකොට මම ඇත්තටම දැන් ව්‍යාපාරය කරගෙන හරිම සයිලන්ට් එකේ ඉන්නේ. ඉතින් මට ලොකු බලාපොරොත්තුවක් නැහැ ඉන්ටර්නැෂනල් තත්ත්වයට මල් වලින් යන්න. සමහර විට මම මේකප් ආටිස්ට් කෙනෙක් විදියට ඉස්සරහට ඉන්ටර්නැෂනල් මොන හරි තරඟ වලට යන්න පුළුවන්. තරඟ සහ ඒ මාකට් එකට යන්න පුළුවන්. නමුත් ෆ්ලවර් වලින් නම් මගේ ඇත්තටම ඇත්ත කිව්වොත් මගේ ලොකු බලාපොරොත්තුවක් නැහැ මේ ඉන්ටර්නැෂනල් මාකට් එකට යන්න. කොහොම හරි ටෝකියෝ එපිසෝඩ් එකත් එක්ක එකතු කරගන්න ප්‍රභාත් විජේසුන්දර කියන මේ සොඳුරු කලාකරුවා සොඳුරු නිර්මාණකරුවව ඔබට අපිට ඊටම ධනාත්මක පිළිතුරක් ලැබෙනවා. රූපලාවන්‍ය ශිල්පියෙක් විදියට හරි ඉන්ටර්නැෂනල් මාකට් එක ටච් කරන්න ඔබ බලාපොරොත්තු වෙනවා. ඉතින් අයි මේ දේවල් ගැන ඔබ සඳහන් කරනවා මම ඉන්ටර්නැෂනල් මාකට් එක ටච් කරන්න මම ලොකු උත්සාහයක් දරන්නේ නැහැ. නමුත් ලංකාව තුළ ඔබ සුවිශේෂී මංගල උත්සව රැසක් සංවිධානය කළා. ඒ අතරින් අපි මතක් කරන්න පුළුවන් ඔබ නාමා රාජපක්ෂගේ යෝෂිතගේ අපි කැමති ඒ අත්දැකීම් කොහොමද සහ ඔබෙන් දැනගන්න ඒ පිළිබඳ වෙන වපසරිය මොන වගේද කියලා. ඔව් ඇත්තටම මම මේ සෙලිබ්‍රිටිස්ලා ඒගොල්ලන් කීප දෙනෙක්ගේම රටේ විශේෂ පුද්ගලයන්ගේ වෙඩින්ග්ස් කරලා තියෙනවා. ඉතින් අපි ඔබත් මතක් කරමු. මෑතකදී නාමා රාජපක්ෂ සහ යෝෂිත රාජපක්ෂගේ දැවන්ත විදිහට කතාබහට ලක් වුණා ඒ ඔබ ගැන. ඔව් ඇත්තටම ඒක මට ලැබුණු ලොකු වාග්යක් කියලාත් මම ඇත්තටම මේ වෙලාවේ මම ලිමිනි රාජපක්ෂ සහ මට මේක කන්ටැක්ට් කරපු ධනංජය බණ්ඩාරට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මොකද ලිමිනි රාජපක්ෂ නාමල් රාජපක්ෂ මැතිතුමාගේ ආදරණීය බිරිඳ. ඉතින් මම ගැන ලොකු විශ්වාසයක් තියාගෙන මට ඒ දේ බාර දුන්නා. ඉතින් ඇත්තටම මම ඒක මගේ උපරිමයෙන් මම ඇත්තටම කරලා දුන්නා. ඉතින් මමත් ඇත්තටම සතුටුයි ඔවුන්ගේ ඒ වගේ දැවැන්ත විවාහ මංගල්‍යයකට සහභාගී වීම. ඊට අමතරව තව කීප දෙනෙක්ම මම සෙලිබ්‍රිටිස්ලාගේ සිංගර්ස්ලා කීප දෙනෙක්ගේම වෙඩින්ග්ස් කරලා තියෙනවා. ඉතින් ගොඩක් බර කතා ගොඩක් දේවල් ගැන කතා කරගෙන ගියාට මට ප්‍රභාතයෙන් අහන්න බැරි මේ දවස්වල ජීවිතේ කොහොමද ගෙවෙන්නේ කියලා. ජීවිතේ ඇත්තටම අපිට මම වාට කිව්වේ මේ හරි සරල ජීවිතයක් ගත කරන්න. මොකද මේ COVID-19 තත්ත්වයට එක්ක දැනට මාස දැන් 3මාරක් 4ක් තිස්සේ ඉඳන් අපි ඇත්තටම ගෙවල් වල ඉන්නේ ගොඩක්ම. මේ දවස්වල මගේ එපිසෝඩ්ස් හැම එකකම කොවිඩ් කියන දේ කොරෝනා කියන දේ අනිවාර්යයෙන්ම පොදු මාතෘකාවක්. මොකද මානේ කොවිඩ් කියන තත්ත්වය ඇත්තටම ඒක අපි කලින් මුණ දීලා තිබ්බේ නැහැ. අපිට ඒ තත්ත්වය එකපාරටම
තදින්ම බලපෑවා. මං කියන්නේ මේක හැම ශේෂ්ත්‍රයකටම සමස්ත ලෝකයටම සමස්ත ලෝකයටම සමස්ත ලෝකයම කඩා වැටිලා තියෙන ආර්ථිකය සමාජීය වශයෙන් ඒ වගේම මිනිස්සුන්ගේ මෙන්ටැලිටි එක ඒක ගොඩාක්ම මන් දන්නේ අපි ඒ කියන්නේ ඉස්සර අපේ රටේ තිබ්බ යුද්ධය කාලෙවත් අපි මේ තරම් අපිට මුඛාවරණ දාන්න අවශ්‍ය මුඛාවරණ සහ අපි මේ අවිනිශ්චිත බවින් ජීවත් වුණා. ඒ කියන්නේ ඉස්සර අවිනිශ්චිත බවක් තියෙන්නේ නැති සමහර විට ජීවිතේ. ඒ කියන්නේ අපි ඉස්සර කොළඹ ආවොත් ආපහු ගෙදර යන්නවද කියලා සමහර වෙලාවට අපේ අම්මලා තාත්තලා බයෙන් ඉන්නවා. ඒකයි මෙහෙමනේ. දැන් අපි බස් එකෙන් ගිහලා ගෙදරට ඇවිල්ලා ගේ ඇතුළට ආවට පස්සේ තේරුණා මේ ගේ ඇතුළේ බෝම්බයක් පිපිරෙන්නේ නැහැ කියලා දන්නා. කොරෝනා හැම නෙමෙයි. කොරෝනා හැම නෙමෙයි. මේක තාම අවදානම් රෝගී තත්ත්වයක් නිසා ඉතින් හැමෝම බයෙන් ඉන්නේ තාමත් අපිට සමාජයෙන් තාම අපේ ලංකාවෙන් ලෝකෙන් තුරන් වෙලා නැහැ 100%. ඉතින් ඒක නිසා ඇත්තටම ඒකත් එක්ක හරිම මිනිසුන්ගේ මට හිතෙනවා මේ අපි දකින අහන මිනිසුන්ගේ හරි ජීවිත හරිම මේ හැඟීම් බර සහ ඒගොල්ලෝ හරිම අවිනිශ්චිත බවෙන් ඉන්නේ. හෙට මොනවා වෙයිද කියන මේකෙන් තමයි මිනිස්සු ජීවිතේ ගත කරන්නේ. හෙට මොකක් වෙයිද? හෙට කර්ෆියු දායිද? හෙට රට ලොක්ඩවුන් වෙයිද? අතකොට අපි කොහොමද ජීවත් වෙන්නේ? ඒ වගේ දේවල් මේ වෙලා ගොඩක් දැන් අහන ඔයාට උනත් පොදු ඇති සමහර විට ඔයත් මල්ලිකායින් හරි යවුවොත් ඒගොල්ලන්ට හරි උත්තරයක් දී ගන්න බෑ. මොකද හෙට වෙන තත්ත්වයක් ලොක්ඩවුන් එකක් යයිද? අපිට අපොයින්ට්මන්ට් වෙනස් කරගන්න පුළුවන් වෙයිද? අපිට කරන්නේ ඔබත් මයින් හෙව්වා. ඔව් ඒක තමයි. දැන් ඇත්තටම දැන් අපිට මේ කරගෙන යන රස්සාව අපිට මේ ව්‍යාපාරික කටයුතු කරගෙන යන්න පුළුවන් වෙයි. මොකද අපේ ඇත්තටම මන්නේ දැන් අපේ වෙඩින් සීසන් එක ඇවිල්ලා මැයි ජූන් ජුලයි. ඉතින් ඒ ටික සියල්ලම ගොඩක් අයට අපේ ලංකාවේ පීක්ම කාලේ ගොඩක් මිනිස්සුන්ට නැති වුණා. ඉතින් ගොඩක් අය ආර්ථිකයෙන් පත්වයට පහතට වැටුණා. හැබැයි මෙහෙම එක දෙයක් තිබ්බා. මම කොවිඩ් එකෙන් දකින මේ හොඳ පැත්ත තමයි ගෙදරක මිනිස්සු පවුල එකට එකතු වුණා. පවුල් සංස්ථාව ඇත්තටම ඒ කාලය තුල හරිම බැඳීමක් ඇති වුණායි කියලා කියන්න පුළුවන්. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අපේ නිවාස සීමාවෙන් එළියට යන්න බැරි වුණා. ඉතින් ඒක නිසා එතනදී ඇත්තටම ඒ පැත්ත තමයි හොදක් තියෙන්නේ. ඉතින් ඒ වුණාට මිනිස්සුන්ගේ ආර්ථික තත්ත්වය නම් මේ දවස්වල මම දකිනවා හරියට මිනිස්සු ආර්ථිකයෙන් ගොඩාක් ප්‍රබල ව්‍යාපාරිකයන් ඉඳන් සුළු ගොවිය දක්වාම කඩා වැටිලා තියෙන්නේ. ඉතින් ප්‍රාර්ථනා කරනවා මේක ඉක්මනටම ලෝකෙන් තුරන් වෙලා මිනිස්සුන්ගේ ජීවිතය ජන ජීවිතයේ යථා තත්ත්වයටපත් වෙන්න කියලා. ඉතින් මාගේ පැත්තෙන් බැලුවොත් ඇත්තටම මමත් මේ දවස්වල හරිම මේ විවේකීව තමයි ගත කරන්නේ. මොකද අපිට ලොකුවට මේ දවස්වල වෙඩින්ග්ස් නැහැ. ඉතින් ඒකත් එක්ක මම ගොඩක්ම මේ මගේ ආධ්‍යාත්මික පැත්ත ගොඩක්ම දියුණු කරගන්න බැලුවා. මොකද හේතුව අපි මම දන්නේ මම ඉස්සර ගත කරපු විනෝදකාමී හරි ලොකු පාටිස් තියෙන ඒ වගේ ජීවිතයක් ගත කරා. දැන් මම ඒක සම්පූර්ණයෙන් දුරන් වෙලා නැහැ. නමුත් මල්ලි ජීවිතේ දැක්කම දැන් මට හරියට මාව කම්පැනියට පත් කරා. අපේ රටේ ඇත්තටම කොවිඩ් වලින් ලොකු ප්‍රමාණයක් මැරුණේ. ඇත්තටම 11ක් 10ක් 11ක් වගේ තමයි ජීවිත නැති වුනේ. නමුත් මගේ ඇස් දෙකෙන් අර රටවල් වල ඒවා දැක්කම මම මෙච්චර තරාතිරමක් මට අවුරුදු 40 ගානක් වුණා. නමුත් මට ඒ ජීවිතේ අර ඒ තරාතිරමක් නේ. මිනිස්සු ලොකු දන්න ප්‍රතිපන්තිය වේවා සුළු පන්තිය වේවා ඒ මිනිස්සු සල්ලි කොච්චර තිබුණත් ඒ මිනිස්සුන්ගේ ජීවිත නැති වුණා. ප්රින්ස් විලියම්ද කවුද අපිට දැන් උදාහරණයක් ගත්තොත් අච්චර පරිස්සම් වෙන අයිශ්වර්යා රායිට විලියම් චාල්ස් කුමාරයාටත් හැදුණා නම් තව අනිත් මිනිස්සු ගැන කවර කතාවද? ඉතින් ඇත්තටම ඒව එක දැක්කම මට ඇත්තටම මේ මොකද්ද යන මේ තරඟකාරී එකිනෙකාව පාකගෙන ඇයි මේ යන සමහර ගමන මොකටද? අපි යම් තැනකදී කවදා හරි අපිටත් මේ දේ වුණොත් මොනවද අපි මේ ජීවිතේ මං කියන්නේ හැමදාම මිනිස්සු හොඳ හිත හොඳ නම තමන් කරන හොඳ කටයුතු තමයි අන්තිමට ජීවිතේ මේ
හිතින් හරි අපිට අපි මැරෙන්න යන මොහොතක හරි අපිට සතුටු වෙන්න පුළුවන්. අපි එකිනෙකාව පාගගෙන දමාගෙන තරඟයකට ගිහිල්ලා සියල්ලම නැති කරොත් අපි අර මිනිසුන්ගේ සාපයත් එක්කම තමයි අපි වලපල්ලට යන්නේ. අනිත් එක අපි ඇස් දෙකෙන් දැක්කා මේ කොවිඩ් එක මිනිසුන්ගේ ජීවිත කොයි තරම් එක පන්තියක් කියලා නෑ හොඳ සල්ලි තියෙන මිනිහා පවා දුප්පත් මිනිහා පවා නැති වෙනවා. ඉතින් මොකද්ද මේ ජීවිතය කියන එක ඇත්තටම තේරුම් ගන්න මේ මාස 3මාර හරි ප්‍රමාණවත්. නමුත් මම දැක්ක මගේ යාළුවෝ පවා ඉස්සර කතා කරපු විදිහ නෙමෙයි දැන් ඒගොල්ලොත් හරි මේ මම දන්නේ ඒක හොඳ පැත්තටද නරක පැත්තටද කියලා. ඔහේ යන ගමනකට ටොක්කක් හයියෙන් ඇනලා ටොක්කක් ඇනලා ඒගොල්ලෝ පෙන්නවා වගේ තුෂ්ණින් භූත වෙලා වගේ තමයි සමහරක් වෙලාවට. නමුත් ඒගොල්ලොත් අහන්න දැන් අපි කතා බහ කරනකොට උනත් ඒගොල්ලන්ගෙන් තේරෙනවා මන්නේ ජීවිතේ යථාර්ථය වෙන්නේ නැති. මං හිතන්නේ යථාර්ථය අපි කවදා හරි නැති වෙනවා කියන එකයි මේ තරංගකාරීත්වය ඒවා මේවා සියල්ලම එක ගොඩක් අය තේරුම් ගන්න තියනවා කියලාත් මට හිතෙනවා. ඉතින් හැබැයි මෙහෙමයි ඉතින් මිනිස්සු කියන අයට ටග් ගාලා අමතක වෙනවා මේ කියන දේ මේ අමතක වෙනවා. ඉතින් මම දන්නේ ඉස්සරහට ලෝකේම සමස්ත ලෝකේම යථා තත්ත්වයටපත් වුණාට පස්සේ මේ සියල්ල අමතක වෙලා ආපහු අර ක්‍රූර ඒ වගේ අව්‍යාජ ලෝකයකට යයිද කියලා. නමුත් මම මගේ පැත්තෙන් බැලුවොත් නම් මම ඇත්තටම මේ කොවිඩ් එක ලොකු දේවල් වගේක් හිතට ගත්තා. අපි හැම වෙලේම කියනවානේ අයියේ life is uncertain කියලා කියනවා. මේ ජීවිතය අරම අස්තිරයි මරණය තමයි නියත. අපි මේ දවල් ගැන හුදෙක් එදා ඉඳලා කතා වෙනවා. ඒ කතා වුණාට මං හිතන්නේ ඒක ප්‍රායෝගිකව අපිට අත්විඳින්න හරියටම ඒ කියන්නේ සමහර වෙලාවට අපි අයියේ movies බලලා තියෙනවා. zombie movies බලලා තියෙනවා. එහෙම නැත්නම් abandoned වෙන movies බලලා තියෙනවා. films විදිහට අපි දැකලා තිබ්බ දේවල් අපි ඇත්ත ලෝකේ අපි අත්විඳා. අපේ towns cities abandoned වුණා. කවුරුත් නැති වුණා. අපිට restrictions තිබ්බ. අපිට අඩිය තියන්න බැරි වුණා. ගෙදරින් එළියට යන්න බැරි වුණා. breathe කරන්න යනෙලෙන් එළියට දාලා බයක් අපිට ඇති වුණා. ඒ වගේ ලොකු දෙයක් අපිට ඇති වුණා. මං හිතන්නේ මේක සබාදහමේ සමස්ත මානව ප්‍රජාවටම ගහපු ලොකු ටොක්කානේ පාරක්. අනිවාර්යෙන්ම. ඉතින් ඒ නිසා මම හිතනවා ඒ ඔස්සේ ගොඩක් මිනිස්සු මේ ජීවිතය කියන දේ අවබෝධ කරගෙන තියෙනවා. ඉතින් ඒකට ටිපිකල් ලිවිං ප්‍රූෆ් එකක් තමයි ප්‍රභාත් විජේසුන්දර කියන්නේ. ඉතින් අය ඔබ සඳහන් කරන දේවල් කතා කරද්දී මට කිසිම සතුටක් නැහැ අහගෙන ඉන්න. මොකද හරිම දුකයි අපිට රටට ලෝකෙට වෙලා තියෙන දේ ගැන. හැබැයි මට ඉතාමත්ම සතුට වෙනවා. මොකද ඔබ වැනි මිනිසුන් ඔබ වගේ මිනිසුන් මේ ජීවිතය අවබෝධ කරගෙන තිබීම සහ සමස්ත ප්‍රජාව වෙනුවෙන් කතා කිරීම ඔබ සතා සීපා වගේ ඉඳලා මේ හැම මිනිසයාගේම ජීවිත ගොඩ නැගෙන්න ඕනේ මේ දරිද්‍රතාවයෙන් දෙන්නේ නැති වෙන්න ඕනේ අපි හැමෝම ආරක්ෂා වෙන්න ඕනේ මේ දේවල් පිළිබඳව ඔබ හිතනවා සහ ඒ මානසික හැඟීම ඔබ සතුයි. ඉතින් කලාකරුවෙක් විදිහට කලා ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්න පුද්ගලයෙක් විදිහට නිර්මාණ ශිල්පියෙක් විදිහට හුදෙක් මේ මම අර කලින් කියපු අව්‍යාජ ලෝකයේ මේ බොරුවත් එක්ක එහෙම නැත්නම් show offs මේ දේවල් එක්ක ගෙවෙන ලෝකේ ඔබ සත්‍ය දැකීම සහ මේ ලෝකයේත් එක්ක යාවත්කාලිනව ඉන්නවා මේවත් එක ගැටෙමින් නමුත් ඔබ මේ සත්‍ය කියන දේ අවබෝධ කරගනිමින් ජීවිතය කියන දේ මොකක්ද කියන දේ දැනගනිමින් ඉදිරියට යාම පිළිබඳව මට තියෙන්නේ ඔබව හමු වීම ඊටාත්ම සතුටට කාරණයක් වගේම අයියේ මම නැවත ඔබ ස්තුතිවන්ත වෙනවා ස්වභාව ධර්මයට ස්තුතිවන්ත වෙනවා ඔබ වගේ මේසෙකු සම්බන්ධ කර දීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම ගායන ශ්‍රීමල් අයියේ ඔබට ගොඩක්ම ස්තුතියි මේ වගේ සොඳුරු පුද්ගලයෙක් මට මගේ ටෝක් ෂෝ එකට සම්බන්ධ කරලා දුන්නට. ඉතින් අය අවසාන වශයෙන් මම කැමති කතා කරන්න පොඩි දෙයක්. අපි දැන් මේ දේවල් ගැන කතා කරද්දී ඔබට මට අපි සියලු දෙනාම සමාජ වගකීම් තියෙනවානේ. ප්‍රභාත් විජේසුන්දර කියන චරිතය අයියේ මොන විදිහටද ඔයාගේ සමාජ වගකීම් එලි දක්වන්න හදන්නේ? අද නෙමේ හෙට නෙමේ අනාගතයේ හෝ දවසක රට වෙනුවෙන් ලෝකෙ වෙනුවෙන් සබාධර්ම වෙනුවෙන් මොන හරි දෙයක් ඔබේ හිතේ තියෙනවද මම මේ දේ කළ යුතුයි කියලා? ඔව් ඇත්තටම එකම දේ තමයි මම හිතට අරගෙන තියෙන්නේ මම මානුෂීය වෙන්න ඕන. තව කෙනෙක්ට අපි ගෞරව කරන්න ඕන. තව කෙනෙක්ට අපි ගෞරව කරලා කතා කරොත් තමයි ඒගොල්ලන්ගෙන් අපිට ආපස්සට ගෞරවයක් ලැබෙන්නේ. ඉතින් මේ යන විදිහට මේ තත්ත්වයක් එක්ක අපි හොඳ තත්ත්වයක් එයි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි මේ තත්ත්වයක් එක්ක සමාජයේ
කාගේවත් හිත රිද්ද ගන්න නැතුව දැන් ස්පෙෂලි මම අත්තටම හරිය සතුන්ටම හරිය ආදරය කරන චරිතයක් මම. ඔබ සඳහන් කරා ඒ පිළිබඳව ව්‍යාපෘති රසක්. මම ගොඩක් ඒ කියන්නේ මම ඇත්තටම මගේ මම Facebook දාන්නෙත් නැහැ ඒ වගේ. මෙහෙම නෑ සමහර මිනිස්සු ඉන්නවා හූ කියනවා විසිල් ගහනවා වැඩ නැහැ බල්ටි නැහැ. සමහර මිනිස්සු ඉන්නවා හූ කියන්නේ විසිල් ගහන්නේ නැහැ බල්ටි විතරක් ගහනවා. සමහර මිනිස්සු ඉන්නවා බල්ටි ගගා විසිල් ගහනවා හූ කියනවා මං වගේ මිනිස්සු. හරිද? ඔබ ඒ සියල්ලම කරනවා බල්ටි හොඳටම ගහනවා මේ විසිල් එක සද්ද මොකුත් නැහැ. ඔබ සඳහන් කරන්න යන්නේ ඒකද? මම ඇත්තටම ශබ්ද බද්ද වලට හරිම කැමැති පුද්ගලයෙක්. නමුත් මම මේ අපේ තිරේ පිටුපස කරන දේවල් ගොඩක් දේවල් සමාජයේ දන්නේ නැහැ. නමුත් මම එකයික මම ඇත්තටම සත්ත්ව හිංසනයට ගොඩාක් විරුද්ධ කෙනෙක්. පාරේදී මිනිහෙක් සතෙක්ව හප්පගෙන ගියොත් එහෙම හප්පන් යනවනේ යනකොට වාහනවල ඉතින් ඒ දකින්නකොට එහෙම මට පුදුම කේන්තියක් එන්නේ. මේ ඉතින් ඇත්තටම අවිහිංසාව කියන දේ ඇත්තටම මේ ලෝකෙන් අවිහිංසාව කියන දේ මේ ලෝකේ වැපරෙන්න ඕනේ. හිංසාව කියන දේ සමස්ත ලෝකෙන් තුරන් වෙන්න ඕනේ. ඉතින් ප්‍රබතය ඔබ ඒ දේ ගැන කතා කරේ ඉතාමත්ම හැඟීමෙන්. මොකද ඔබ අවිහිංසාව කියන තැනින් ඔබ නතර වෙනවා. මොකද ඔබ ඒ පිළිබඳව හිතනවා. ඔබ සංවේදී වෙනවා. ඉතින් මිනිස්සෙක් විදිහට ඔබ දිනුමයි. ඉතින් ඒ නිසා මොකද ලංකාව තුල මේ වගේ සොඳුරු මිනිස්සු මේ වගේ හැඟීම් දැනීම් තියෙන එක ලොකුවට වටිනවා. මොකද ඔබ ගැන ඔබ ෆ්ලෝරල් ඩිසයිනර් කෙනෙක් විදිහට මට රෙකමන්ඩ් කරන්න ඕනේ නැහැ. ඔබ ෆ්ලෝරල් ඩිසයිනර් කෙනෙක් පිළිබඳව මම සතුටු වෙනවා කියන්න මට අවශ්‍ය නැහැ. ඒක සමස්ත ලංකාවම සතුටු වෙනවා ඔබ ෆ්ලෝරල් ඩිසයිනර් කෙනෙක් විදිහට. ඔබ ප්‍රොෆෙෂනල් මේකප් ආටිස්ට් කෙනෙක් විදිහට දැන් ඔය අපි කලාවට සම්බන්ධ ගොඩක් අය සංවේදීනේ ගොඩක් සංවේදී නැතිනම් ඔය කලාකාරයෝ විය නෙවෙයි. ඇත්තටම සංවේදී හිතක් සංවේදී මනසක් තියෙන කෙනෙක්ගේ ඇත්තටම කලාකාරයින්ගේ මම දකිනවා. ඉතින් ඇත්තටම ඒ සංවේදී හිතත් එක්ක වෙන්නේ නැති මම හිතන්නේ මම මේ තත්වයට පත් වෙලා ඇති. ඉතින් මගේ ව්‍යාපාරය කරන ගමන් ඇත්තටම ඒ පිටිපස්සෙත් ඉන්නේ හරිම සංවේදී ප්‍රභාත් කෙනෙක්. ඉතින් මෙන්න මේ වගේ දේවල් තමයි ටෝක් විත් යූ එපිසෝඩ් එකත් එක්ක අපිට සමාජගත කරන්න අවශ්‍ය වෙලා තියෙන්නේ. ඉතින් අයියේ මේ අවසාන වශයෙන් මම කැමතියි දැන් ඔබට ෆලෝවර්ස්ලා ඉන්නවා. Facebook වෙන්න පුළුවන්, Instagram වෙන්න පුළුවන්, එහෙම නැත්නම් Twitter, එහෙම නැත්නම් මේ ඔක්කොම ටික පැත්තකට දැම්මත් ඔබ වටා ඉන්න ඔබගේ යාළුවෝ නෑයෝ සහ මම සඳහන් කරොත් මගේ අම්මා ගත්තොත් මේ එපිසෝඩ් එක බලුවාට පස්සේ ඔයාගේ ෆලෝවර් කෙනෙක් වෙයි. සමහර විට Instagram account එකේවත් Facebook account එකේවත් like එකක් විතර නැති වුණත් මේ සියලුම දෙනා followers ලා වෙනවා. ඉතින් ඒ හැමෝටම වෙනුවෙන් ඔබ ඔවුන් කෙරෙහි දක්වන ආදරය ඔබ ඔවුන්ගෙන් හිතන දේ සහ ඔබට ඔවුන්ව සම්බන්ධ කරගන්න පුළුවන් ආකාරය පිළිබඳව ඔබට ඔවුන්ට කතා කරන්න පුළුවන්. ඔයා අදහස් කරන්නේ ඒ කියන්නේ මම ඔයාගේ ඔඩියන්ස් එකට කතා කරන්න. ඔව් ඉතින් මම Facebook එකේ ඉන්නවා. ඊට අමතරව ඉතින් සමහර අපේ දන්න අය ඉතින් දන්නවා මම කවුද කියලා. ඉතින් ඔවුන්ට නිරන්තරයෙන් මම සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ වගේ ඔබ ඔවුන්ට කියන පණිවිඩය මොකක්ද? ප්‍රධාන වශයෙන්ම ඒ වගේම ඔබ ඔවුන්ට දක්වන ආදරය. සමහර පිරිසක් ඔයගේ යාළුවෝ මේ වීඩියෝ එක බලනවා නම් ප්‍රභාත් අපි ගැන මොනවද කියන්නේ කියලා ආදරෙන් බලාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. මට මම ඇත්තටම ළඟින් ආශ්‍රය කරන යාළුවෝ ඉතාම ඉන්නේ 14යි. ඉතින් ඒගොල්ලන්ට මම ගොඩාක් ආදරේ. මගේ අම්මා තාත්තා කරනකොට මම යාළුවන්ට ගොඩාක් ආදරේ. හැබැයි මම හැම එක්කෙනා එක්කම ඒ කියන්නේ මගේ ළඟින්ම ඉන්න යාළුවා යනකොට අනිත් මම හැමෝම එක්කම ඉන්නේ සාමාන්‍ය දුරින්. මොකද ඇත්තටම සමහරක් වෙලාවෙදී අපි කවවටවත් මල්ලි යාළුවා කවුද මිනිසා කවුද නොමිනිසා කවුද කියන එක තේරුම් ගන්න හරි අමාරුයි. ඒක නිසා අපි ඒ දේත් දැනගෙන ඒ පරතරයක් දැනගෙන ඒ විදිහට ආශ්‍රය කරොත් අපිට හැමදාම මේ යාළුකම බැඳීම් හැමදේම රැකගන්න පුළුවන්. ඒ වටිනාකම් සියල්ලම රැක ගන්න පුළුවන්. ඉතින් මට හිතෙන ප්‍රභාත් විදේශසුන්දර කියන්නේ මේ හැම ප්‍රකාශ කරන වචනයක්වත් නිකන් ස්ලිප් කරලා දාන්නේ නැහැ. ඊටාත්ම සංයමයෙන්, ඊටාත්ම විනයානුකූලව, ඊටාත්ම බර විදිහට හිතලා මේ ප්‍රකාශ කරන හැම වචනයක් ගානේ කතා කරන්නේ ඊටාත්ම අත්දැකීම් බහුලව සහ පරිණත විදිහට තමයි ඔබ කතා කරන්නේ.
ඕ ඒක මහිතන් ජීවිතය ලැබිච්ච අත්දැකීම් එක්ක වෙන්න ඇති අපි ගොඩක් සමානක් වෙලාවට මිනිස්සුන්ටම රැවටෙනවා එක්කෝ සමහර වෙලාවට මිනිස්සු අතින් අත්දැකීම් ලබා ගන්න අත්දැකීම් හින්දාම වෙන්න ඇති මම මේ විදිහට කතා කරන්නේ ඒකයි තමයි මල්ලි ඔයාට සමහර විට නෑ මම ඒක නරක confuse උත් ඇති මේ වගේ උත්තරද ලැබෙන්නේ කියලා නමුත් කිසිසේත්ම නෑ මොකද මේක this is talk with you with ප්‍රබන්ධ විජේසුන්දර. ඉතින් ඒ කියන්නේ මේක ඔබත් සමග වෙන කතිකාවත සම්පූර්ණයෙන්ම මේ සියල්ලම ඔබගේ අදහස් විය යුතුයි. ඉතින් මම ඒක සඳහන් කරේ මොකද මේක වෙනස්. මොකද ඔබ කියන්නේ ඔබ තවත් පුද්ගලයෙක් නෙවෙයිනේ. මම සඳහන් කරේ ඒක ඉතාමත් සතුටින්. මොකද මේ හැම කතා කරන හැම වචනයක්ම ඉතාමත්ම සංයමයෙන්, ඉතාමත්ම පරිණතව, ඉතාමත්ම හිතලා මතලා කතා කරන දේ තමයි මම ඒක සඳහන් කරේ. මොකද මට වැඩක් නෑ ඔය මූනිච්චාවට මම ඇත්තටම මම හරිම ආස නැති ප්‍රතිපත්තියක් තමයි මිනිසුන්ගේ මූනිච්චාවට මූණ පෙන්නලා hina වෙලා ඒ ගතිගුණ වලට මම පොඩ්ඩක්වත් ආස නැහැ. ඉතින් මම ඇත්තටම ඒ අර මම වට කලින් කිව්වා වගේ ඒ අත්දැකීම් එක්ක මම පොළොවේ පය ගහලා ඉන්න කෙනෙක්. මම මොනතරම් ඔයාට දැන් මගේ தත්ත්වය පිටින් දැක්ක වුණාට මම හරිම සරල විදියට පොළොවේ පය ගහලා ඉන්න පුළුවන් හෙට උනත් මට බිම නිදා ගන්න පුළුවන් සයිස් එකට ඒ තත්ත්වයේ කෙනෙක් මම. ඉතින් මට ජීවිතේ යම් ලැබිලා තියෙන දේවල් එක නොලැබිච්ච දේවල් බොහෝයි. ඉතින් මම ඒව ගැන පස්ත වෙන්නේ නැහැ. ඒක අපිට සබහා ධර්මයෙන් ලැබිච්ච දේවල් එක්ක. ඉතින් මම සතුටු වෙනවා මොකද මම මගේ කවදාකවත් මගේ ප්‍රොෆෙෂනල් මගේ මට්ටමින් සහ මගේ වත්කමින් කවදාකවත් මගේ මම ඔළුව ඉදිනගෙන කවදාවත් නැහැ. ඔයාට උනත් මල්ලි දකින්න නැති මම අනිවාර්යයෙන්ම මම පොළොවේ පය ගහලා ඉන්න මිනිස්සේ. මොකද එතකොට මට දෙයක් නැති වුණත් දුකක් නැහැ. ඉතින් නැවතත් මම ඔබට ස්තුතිවන්ත වෙනවා ප්‍රභාත් අයියේ. ඔබ මගේ ටොක් ෂෝ එකට සම්බන්ධ වීම සම්බන්ධයෙන්ම ඉතින් ඊටමත්ම නිහතමානී මිනිස්සෙක් කියලා මම අමුතුවෙන් කතා කරන්න අවශ්‍ය නැහැ. මොකද ඔබ කතා කරන හැම වචනයකම, ඔබ සඳහන් කරන හැම දෙයකම, ඔබ යෝජනා කරන හැම දෙයකම, ඔබ සමාජගත කරන හැම දෙයකම තියෙන්නේ නිහතමානීකම. අංක 1ටම තියෙන නිහතමානීකම සහ මේ ස්වභාව ධර්ම මේ පරිසරයේ මිනිස්යන් වෙනුවෙන් තියෙන ආදරය. ඉතින් මම නැවතත් අය ඔබට ස්තුතිවන්ත වෙනවා අපේ ටොක් ෂෝ එකට සම්බන්ධ වීම. මල්ලි මම ඔයාට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මාව හොයාගෙන ආවට. විහංග YouTube එක හැමෝම බලන්න සබස්ක්‍රයිබ් කරන්න. ඉතින් මට ඔයා මේ අවස්ථාව ලබා දෙන්න මඟ පෑදී ඔයාට මාව මීට් කරේ ගයන් ශ්‍රීමාල්. ඉතින් මම මේ වෙලාවේ ගයන් ශ්‍රීමාල්ව ආදරෙන් මතක් කරනවා. ඔහු නිසා මට ඔයාව අඳුර ගන්න පුළුවන් වුණා. ඇත්තටම ඔයා එක කතා කරනකොට ඇත්තටම මට තේරෙනවා ඔයාගේ උත්සාහය සහ ඔයාගේ තියෙන දෙයක් ගැන තේරුම් ගැනීම සහ ඔයාගේ සංවේදීකම ඔයත් හරිම සංවේදී පුද්ගලයෙක් කියලා මට දැනෙනවා. ඉතින් ඇත්තටම මම ප්‍රාර්ථනා කරන ඔයාගේ මේ ප්‍රයත්නය ගොඩාක් සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙලා ඔයාව හොඳ දේවල් වලින් ඉදිරියට යන්න පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. thank you අයියේ තවත් ස්තුතියි. මොකද මේ දෙන දේවල් මේ දෙන හයිය මේ වචනවල හැම දෙයකම මොකද අපි අපකමසල විදිහට ඉදිරියට එද්දි අපි ගොඩක් තාඩන පීඩන මේ දුෂ්කරතා රසක් එක්ක යන්නේ. ඉතින් මේ දෙන වචනයක්ම අපිට උත්තේජනයක් වෙනවා. මම ඒ පිළිබඳව ඔබට නැවතත් ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඔයගලන් හැමෝටම ඊටමත් ස්තුතියි.